Right. Good evening, children. The then last week ගිය සතියේ අපි passive voice හරිද passive voice grammar lesson එකක් කරේ. ඒකේ කරලා ඔයාලට මම ටියුට් එකේ වැඩ ටිකක් දුන්නා. ටියුට් එක කියන්නේ මම ඔයාලට නැති අයට දාලා ඇති PDF එක අද උදේ මම දැම්ම කරන්න කියලා. ඒකේ අපි උත්තර ටික දැන් සාකච්ඡා කරනවා කොහොමද ආන්සර්ස් එන්නේ කියලා. ඒක හොඳට බලා ගන්න හොඳ ආන්සර්ස් ලියපු අයයි ලියපු නැති අයයි තේරෙන්නේ නැත්තම් හොඳට බලා ගන්න. මොකද හේතුව අපි ගොඩාක් වෙලාවට අපි පාඩම කරා ගිය සතියේ. ඉතින් ඔයාලට පොඩ්ඩක් ඒක තේරුම් ගන්න පහසු වෙන්න නම් පාඩමට අමතරව අපි ඇක්ටිවිටීස් කීපයක් කරන්න ඕනේ. එක්සර්සයිසස් කීපයක් කරාම තමයි ඒක තේරුම් ගන්න පහසු වෙන්නේ. හරිද? right. දැන් ඉස්සෙල්ලා බලමු මොකද්ද මම ඔයාලට කරන්න දුන්නේ කියලා ගෙදරදී. මෙන්න මේක මම ඔයාලට group එකට දාලා ඇත්තේ. හරිද? මේ ප්‍රශ්නෙට උත්තර ලියන්න කියලා. ඉස්සෙල්ලා අපි මේ පළවෙනි ප්‍රශ්න 10ට ආන්සර් සාකච්ඡා කරලා ඊට පස්සේ 2යි 3යි ඒක කතා කරමු ඊට පස්සේ. හරිද? right. දැන් බලන්න කොහොමද පළවෙනි ප්‍රශ්න 10 අපි ආන්සර්ස් ගන්න කියලා. අපි එක එක ඩිස්කස් කරමු. right. මම ඔයාලට බෝඩ් එකේ ආන්සර්ස් දාන්න. හරිද? උත්තරය අපි ලියමු සාකච්ඡා කරලා. ඉතින් කල්පනාවෙන් ඉන්න ඕන. හොඳ. ඒ කියන්නේ අවධානයෙන් ඉන්න පාඩමට වෙන වැඩ නවත්තලා අනිත් එක තමයි ඔයාලට ඔය පළවෙනි ඇක්ටිවිටි එකේ පළවෙනි ක්වෙස්චන් එක ක්වෙස්චන් නම්බර් 1 එකේ කරන්න තියෙන්නේ verb එක දාන්න විතරයි. ඒ කියන්නේ passive voice verb එක විතරයි දාන්න තියෙන්නේ. passive voice verb එක හදන විදිහ passive verb එක simple past tense passive verb එක simple present tense passive verb එක හදන විදිහ ගිය සතියේ කියලා දුන්නා. ඊට කලින් සතියේත් අපි ඔක කියලා දුන්නා. ඒක නිසා ආපහු මම මේ කියන්න යන්නේ නැහැ. verb එක හදන්න ඕනේ අපි am is are කියන b verbs තුනෙන් එකක් අරගෙන ඒකට එකතු කරන්න ඕන past participle verb එකක්. past participle of the verb. දැන් බලන්න question number 1 පළවෙනි එක. ඒකේ තියෙනවා Thomas washes the dishes. Thomas washes the dishes. දැන් මේක තමයි verb එක. හරිද? washes සෝදනවා. Thomas සෝදනවා dishes. පිඟන් කියලා අපි ගමු. එතකොට ක්‍රියාව කරන්නේ Thomas. එතකොට අපි යාට කියවා agent කතෘ ඉන්නවා නම් subject එකේ
ඒකට අපි කිව්වා active voice sentence එකක්. sentence එක active voice. ඒ කියන්නේ කතෘ මුල ඉන්නවා නම් කතෘකාරක. දැන් ඔයාලට පළවෙනි ප්‍රශ්නේ කරන්න දීලා තියෙන්නේ මෙහෙමයි. The dishes කියලා දීලා තියෙනවා මුල. verb එක හිස් තැනක්. ඊට පස්සේ by Thomas කියලා දීලා තියෙනවා. හරිද? ඔයාලට ආන්සර් එක විදිහට මෙන්න මේ verb එක කොටස තමයි fill කරන්න ඕනේ. මෙන්න මේ කොටස තමයි fill කරන්න ඕන. ඒ fill කරන විදිහ මම මේ උඩින් දීලා තියෙනවා. මේ තමයි verb එක හදන විදිය. හරිද? ඔයාලා මේ විදිහට verb එක හදලා මෙතන fill කරන්න ඕන. අපි දන්නවා මේ දැන් මේ ටික හැදුනේ කොහොමද කියලා අපි දන්නවා. active voice වාක්‍යයේ object එක අපි passive voice වලදී මුලට ගෙනාවා. subject එක විදිහට ගෙනාවා. මෙයා මෙහෙට ගෙනාවා. මෙයා වරන් ගියා මෙහෙට. ඔක අපි දන්නවනේ ඔය දෙපැත්ත මාරු කරනවා කියලා. දැන් verb එක හදන හැටි dishes කිව්වහම බහුවචනයිනේ. එහෙනම් අපි be verb එක ගන්න ඕනේ are. ඊළඟට අපිට ගන්න ඊළඟට be verb එක are. ඒකට අපි එකතු කරන්න ඕනේ past participle of the verb. ඒ කියන්නේ මේ active voice verb එකේ past participle එක මෙතෙන්ට ගන්න ඕනේ. ඒකයි past participle of the verb කියන්නේ ඒකයි verb එකේ past participle එක. verb එක wash. පේනවනේ verb එක wash. ඒතර wash වල අපි past tense එක හදන්නේ ed දාලා washed කියලා. හරි. අගට ed දාන්න කියන regular verb එකක්. කලින් සතියේ මම කියලා දුන්නා. එතකොට regular verb එකක් නම් past participle එකත් මේකමයි. past tense එකම තමයි past participle එක. එහෙනම් අපි මෙතෙන්ට ගන්නවා. ඔන්නෝක තමයි උත්තරේ එන්න ඕනේ. Dishes are washed by Thomas කියලා. ඔය පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. හරිද? අපි ඊළඟට යන් දෙවෙනි ප්‍රශ්නෙට. question number 2. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා Frank feeds the dogs. Frank feeds the dogs. Subject එක Frank, feed verb එක object එක. එතරම් එහෙමයි feed කියන්නේ කෑම දෙනවට. කෑම කවනවට අපි කියනවා feeds කියලා. feed කෑම කවන්නේ කවුද? Frank. ක්‍රියාව කරන්නේ යා කලින් විදිහටම agent කතෘ. ක්‍රියාව කරන agent ඉන්නවා නම් මුල ඒක active voice. හරිද? අපිට ප්‍රශ්නේ තියෙන්නේ බලන්න මේ දෙක මාරු වෙනවනේ passive voice වෙනකොට මෙයා එනවා ඉස්සරහට. The dogs. verb එක තමයි අපි හදා ගන්න ඕනේ. by Frank කියලා අගට දීලා තියෙනවා. Frank ලියනකොට F අකුර capital කරලා ලියන නමක් හින්දා verb එක හදන්න ඕනේ. මෙන්න verb එක හදන විදිය තියෙනවා. dogs කිව්වහම අපි ගන්න ඕනේ am the is the are the
dogs කිව්වම බහුවචන එහෙනම් be verb එක are. ඔව් feed කියන verb එකේ past participle එක මෙතෙන්ට දාන්න ඕන. feed වල past participle එක fed. The dogs are fed by Frank. එක irregular verb list එකේ බලලා දාන්න ඕන. මම ගිය සතියේ ගැන කියලා දුන්නා. irregular verb list එක ගැන එතනින් බලලා ඕන මේකට ගන්න. right ඔය දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ are fed. හරිද? third one තුන්වෙනි එක Maria prepares the food. Subject, verb, object. prepare කරනවා කියන්නේ හදනවා මොන හරි දෙයක් හදනවා prepare කරනවා සූදානම් කරනවා කවුද ඒ වැඩේ කරන්නේ මාරියා. එතකොට එයා ඉන්නවා subject එකේ. ඒ කියන්නේ active voice එකක්. ක්‍රියාව කරන කර්තෘ ඉන්නවා නම් මුල ඒ කියන්නේ කර්තෘකාරක. ඒ කියන්නේ active voice. passive voice වෙනකොට ඔයාලගේ ප්‍රශ්නේ බලන්න මේ විදිහට තියෙන්නේ the food කියලා තියෙනවා ඊට පස්සේ his තැන by Maria verb එක දාන්න ඕනේ. හරිද? එතකොට food කියන එක අපි ගන්න ඕනේ ඒක වචන විදිහට. එහෙනම් food ඒක වචනයි ඒ කියන්නේ singular. එහෙනම් be verb එක is. එහෙමනේ අපි ගන්නෙ. subject එක ඒක වචන නම් be verb එක is. subject එක බහුවචන නම් be verb එක are. I ආවොත් විතරයි I මම කියන pronoun එක ආවොත් විතරයි අපිට am ගන්න පුළුවන්. එහෙනම් the food is prepare කියන එකේ past participle එක ed දාලා regular verb එකක්. ඒතර උත්තරේ එන්න ඕන the food is prepared by Maria. right ඊළඟ ප්‍රශ්නය බලමු. ඊළඟ ප්‍රශ්නය බලන්න. එක කියනවා David cleans the kitchen. David clean කරනවා kitchen කුස්සිය. subject, verb, object. මාරු කරගමු. the kitchen එනවා ඉස්සරහට. ඔයාලගෙත් kitchen කියන එක ඉස්සරහට ඇවිල්ලා ඇති උත්තරේ. මෙතන තමයි අපි හදන්න ඕනේ by David කියලා ඇත්තේ. ඒතර verb එක හදමු මේ විදිහට. kitchen කිව්වහම ඒක වචන singular, subject is singular. subject එක singular නිසා we have to take is. අපිට ගන්නවා is. the kitchen is past participle එක clean කියන verb එකේ. අපි බලන්න නිතර මේ උඩ වාක්‍යයේ verb එක බලලා ඒකේ past participle එක තමයි මෙතෙන්ට ගන්න. හරිද? ඒතර clean කියන එකේ past participle එක clean. එහෙනම් the kitchen is clean by David කියලා ඔය හතරවෙනි ප්‍රශ්නේ.
ඊළඟට question number 5 පස්වෙනි උත්තරේ එතන is cleaned. පස්වෙනි එක question number 5 my father pays the bills. තාත්තා බිල් ගෙවනවා. subject verb object. එතකොට ඔයාලට ආන්සර් එක දීලා ඇති මෙහෙම the bills blank එකක් by my father කියලා. verb එක හදන්න ඕනේ. verb එක හදන්නේ අයිමත් මේක බලලා bills කිව්වහම බහුවචනයි එහෙනම් b verb එක. pay කියන verb එක අපි දන්නවනේ මේ s එකක් එන්නේ ඇයි කියලා. අපි කිව්වා s එකක් එනවා subject එක මං ගිය සතියේ කියලා දුන්නා third person singular වුණාම. හරිද? ඒක වචන නාම පදයක් නේ. එතකොට pay කියලා ක්‍රියාපදේ දාලා අකට s එකක් දානවා. දැන් ඇත්තටම verb එක pay. මෙයා ඒක වචන උනේ හින්දා තමයි s එක දැම්මේ අකට. එතකොට pay වල past participle එක paid. The bills are paid by my father. Right. ඊළඟට number 6. එතකොට උත්තරේ are paid. හරිද? Bills are paid. ඊළඟ එක 6 number 6 වෙනි එක number 6 the gardener trims the bushes. subject එක verb එක object. gardener කියන්නේ ගෙවත්ත බලා ගන්න කෙනා. garden එක බලා ගන්න කෙනාට අපි කියනවා gardener. එහෙනම් gardener trims කියන්නේ මොන හරි දෙයක් trim කරනවා කියන්නේ කොට කරනවට අපි දැන් කොණ්ඩේ trim කරනකොත් කොණ්ඩේ කොට කරනවා. gardener trims the bushes. bush කියන්නේ පඳුරට. පඳුරු ගානට මට්ටම් කරන්නේ. ඒතර gardener trims the bushes. right. එතකොට passive voice වෙනකොට the bushes කියන එක එනවා ඉස්සරහට. verb එක තමයි අපි හදා ගන්න ඕනේ object එක විදිහට by the gardener කියලා තියෙනවා. දැන් බලමු කොහොමද ආන්සර් එක හදාගන්නේ. bushes කිව්වහම බහුවචනයි. එහෙනම් b verb එක ගන්න ඕනේ are. past participle එක ගන්න ඕනේ මෙන්න මේ verb එකේ trim කියන එකේ. trim කියන එකේ past participle එක trimmed. regular verb එකක් අකට ed එන්නේ. m අකුර හැබැයි double වෙනවා. trimmed. The bushes are trimmed by the gardener. Right. Number 7. Helen sets the table. හත්වෙනි ප්‍රශ්නේ. Helen sets the table. තවත් subject එක verb එක object එක. Helen sets the table කියලා කියන්නේ Helen මේසය හදනවා. අපි කෑම මේසයක් කියමු. කෑම මේසය හදනවා නම් අපි කියනවා sets the table. Helen sets the table. passive voice වෙනකොට the table එනවා ඉස්සරහට. Oh, we have to find the verb. අපිට verb එක හොයාගන්න වෙනවා. by Helen.
right verb එක මේ විදිහට හදන්න ඕනේ table කොහම singular එහෙනම් is මතක තියාගන්න set කියන verb එකේ past participle එකත් ඒකමයි සමහර ඒවා තියෙනවා වෙනස් වෙන්නේ නැති ඒවා cut put ඔන්න ඔය verbs වල present past past participle තුනම එකයි වර්තමාන කාලෙත් set අතීත කාලෙත් set past participle එකත් set මේකෙත් එහෙමයි cut වලත් එහෙමයි වර්තමාන කාලෙත් cut අතීත කාලෙත් cut past participle එකත් cut අපිට ඕනේ මම උදාහරණයට මේ දෙක ගත්තේ අපිට ඕනේ මෙන්න මේ set කියන එකේ past participle එක set මයි. එතකොට the table is set by Helen කියලා එන්න ඕන answer එක උත්තර. උත්තරේ is set. මෙන්න මෙතන තියෙනවා උත්තරේ. Next one. My mother waters the plants. ඒක number 8. 8 වෙනි ප්‍රශ්නේ. My mother waters the plants. Subject එක verb එක object එක. දැන් ඒකේ මේක ගේන්න ඕනේ මුලට the plants ගේනවා අපි මුලට verb එක තමයි හිස්තැන විදිහට ඇත්තේ ඊළඟට by my mother right දැන් verb එක හදමු plants subject එකේ තියෙන plants බහුවචනයි එහෙනම් be verb එක are water කියන එක තමයි verb එක water කියන එකේ තේරුම් දෙකක් තියෙනවා water කියන පදේ water නාම පදයේ විදිහට ගත්තොත් noun එක විදිහට ගත්තොත් වතුර නාම පදේ water හරිද water කියන එක ක්‍රියාපදයේ විදිහට එන්නත් පුළුවන් වතුර දානවට දැන් මං කිව්වොත් එහෙම I watered the plants කියලකොත් මම පැලවලට වතුර දැම්මා වතුර දානවටත් අපි කියන water කියලා. එතකොට water කියන එක නාම පදේ වෙන්නත් පුළුවන් ක්‍රියාපදේ noun එක වෙන්නත් පුළුවන් verb එක වෙන්නත් පුළුවන් අපි ඒක යොදා ගන්න විදිය අනුව. එහෙනම් water කියන එක මෙතන ඇවිල්ලා තියෙන්නේ ක්‍රියාපදයේ විදිහට. ඒකේ past participle එක watered. ඒතර plants are watered by my mother උත්තරේ ඉන්නේ are watered. Next one, Arthur does the laundry. Question number 9. නවවෙනි ප්‍රශ්නේ. Arthur does the laundry. ආත තමයි සබ්ජෙක්ට් එක does verb එක laundry කියන අපි රෙදි වලට. ඒතකොට රෙදි සෝදන වැඩේ කරන්නේ ආත තමයි. ආත තමයි මේ වැඩේ කරන්නේ. දැන් අපි ඔයාලට මෙන්න මේ විදිහට දීලා ඇත්තේ the laundry කියන එක මුලට දාලා verb එක by Arthur right laundry කිව්වහම එතකොට ඒක වචනයි එහෙනම් be verb එක is දැන් does කියන පදේ මතක තියාගන්න does කියන එකේ
වර්තමාන කාලේ does හරි do හරි දෙකෙන් එකක් එන්න පුළුවන්. එතන ඒක වචන හින්දා does ආවේ. බහු වචන වුණා නම් do. අතීත කාලෙට ගියාම did. past participle එකේ ඉන්නේ done. අපිට ඕන මෙන්න මෙයාව. මේ verb එකේ මේක තමයි verb එක does. එයාගේ past participle එක අපිට ඕන. එහෙනම් done. The laundry is done by Arthur. Last one. My uncle drives us to school. My uncle, number 10. drives us to school. දැන් බලන්න මේක තමයි subject එක, මේක verb එක, මේක object එක. to school කියන්නේ prepositional phrase එකක්. ඒක අපි ඔතෙන්ට ගන්නෙ නෑ passive voice කරනකොට. හරිද? එතකොට මෙන්න මෙයාව තමයි අපි මුලට ගේන්නේ. us කියන එක object එක විදිහට තියෙන්නේ, මතක තියාගන්න. object pronoun එක us. හරිද? us කියලා පාවිච්චි කරන්නේ we වල object එක. එතකොට subject එකට එනකොට ඒක we වෙනවා. හරි? object එකේදී අපි කියන තේරුමෙන් අපි ගන්නේ us. හැබැයි subject එකේදී we වෙනවා. ඉස්තනක් verb එකට verb එක අපි හදලා දාන්න ඕනේ by my uncle to school. right. දැන් we subject එකේ තියෙන. එතකොට be verb එක are. we are drive කියන එකේ past participle එක irregular verb එකක්. අපි list එකෙන් බලලා දාන්න ඕන. drive past tense එක drew, past participle එක driven. එතකොට drive नि verb එක අපිට ඕන එකේ past participle එක driven. we are driven by my uncle to school. ඒ එක හතන එක විදිහක්. කෙනෙකුට මේ විදිහට හදන්නත් පුළුවන්. මේ වාක්‍යෙම චුට්ටක් වෙනස් කළා. we are driven to school by my uncle කියලා ලියන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ කෙනෙකුට මෙහෙම ලියන්නත් පුළුවන්. we are driven subject verb කෙලිම object එක දාන්නේ නැතුව to school by my uncle. එහෙම ලියන්නත් පුළුවන්. ඒත් වැරදි නෑ. ක්‍රම දෙකෙන් හරි විදිහට ලියන්න. තමන්ට නිවැරදි. තමන්ට ක්‍රම දෙකෙන් ඕන ක්‍රමයකට ලියන්න පුළුවන්. ඒක ඇටලුවක් නෑ. හරි. දැන් ඊළඟට අපි බලන්නේ ඊළඟ ප්‍රශ්නේ answers ටික. මට බලන්න දෙවැනි ප්‍රශ්නේ. හරිද? දෙවැනි ප්‍රශ්නේ අංක ටික. දෙකයි පහයි උත්තර කියන්න. පොඩ්ඩක් ඉන්න. right. දෙවැනි ප්‍රශ්නේ දෙවැනි ප්‍රශ්නේ question number 2 වල Frank feeds the dogs නේ. එතකොට එන්න ඕන the dogs are fed by Frank කියලා. දෙවැනි ප්‍රශ්නට එන්න ඕන උත්තරේ. උත්තර දෙක කියන්නම් ඒකේ. දෙවැනි ප්‍රශ්නට එන්න ඕනේ are fed කියලා උත්තරේ එන්න ඕන. මේක question number 2. පහට my father pays the bills. එතන bills
are paid by my father. ඔය පස්වෙනි ප්‍රශ්නේ උත්තරේ. හරිද? දෙවෙනි ප්‍රශ්නටයි පස්වෙනි ප්‍රශ්නටයි ලියා ගන්න බැරි වෙච්ච කෙනෙකුට තමයි ඔය කිව්වේ. right. ඊළඟට question number 2. දෙවනි ප්‍රශ්නේ එතනත් අපිට තියෙන වාක්‍ය 10ක් හරිද? වාක්‍ය 10ක් තියෙනවා passive voice වලට හරවන්න. right. ඉක්මනට බලමු මේකේ වාක්‍ය 10. ඒ කියන්නේ මෙන්න මේ වාක්‍ය 10 දෙවෙනි ප්‍රශ්නේ. sentences 10ක් තියෙනවා. එතන ඔයාලට මෙහෙම එකක් තියෙන්නේ. එතන ඔයාලට verb එක දාන්න විතරක් නෙමෙයි තියෙන්නේ. ඔයාලා සම්පූර්ණයෙන්ම තනියම sentence එක හදා ගන්න ඕනේ. හරිද? කලින්ට වැඩි ටිකක් අමාරුයි. ඊට ඉස්සරහා තියෙන එක තුන්වෙනි එක ඊටත් වැඩි ටිකක් අමාරුයි. හරිද? ඒ නිසා බලා ගන්න. ඔව්. ඔව්. පස්සේ පන්තියට එකතු වෙච්ච අය ඉන්නවා නම් ඒ ප්‍රශ්න 10 උත්තර ටික මම group එකට දාන්නම්. හරිද? ඔය ප්‍රශ්න ටිකේ උත්තර ටික මම group එකට දාන්නම්. එතකොට ලියා ගන්න බැරි වුණ කෙනෙක් ඉන්නවා නම් ආපහු ලියා ගන්න පුළුවන්. right. දැන් බලන්න දෙවනි ප්‍රශ්නේ question number 2. දෙවනි ප්‍රශ්නේ අපි පළවෙනි එක ගමු. Dasun sings a song. Dasun sings a song. හරිද? දැන් මේ වාක්‍ය ඉස්සෙල්ලා ඔයාලට active voice sentence එකක් දුන්නොත් passive voice කරන්න ඔයාලා මුලින්ම කරගන්න ඕන දේ තමයි ඉස්සෙල්ලා ඔක වෙන් කරගන්න ඕන ඔයාලා subject එකයි subject එක මොකද්ද object එක මොකද්ද verb එක මොකද්ද කියලා වෙන් කරගන්න ඕන. හරිද? වෙන් කරගත්තාම පහසුයි වැඩේ කරන්න. ඉස්සෙල්ලා verb එක හොයාගන්න ක්‍රියාව. මෙන්න verb එක. මෙයානේ verb එක කරන දේ. sing කරනවා කවුද sing කරන්නේ දසුන්. එයා subject එක. ඒතර ක්‍රියාව කරන්නේ දසුන් හරිද? අපි කියේ agent කියලා. agent තමයි දසුන්. එයා මොකද්ද sing කරන්නේ song එකක් object එක. දැන් මේක අපි passive voice කරනකොට a song ගේන ඉස්සරහට. මෙයා වරන් එනවා මුලට. දැන් එයා subject එක. a song. ඊළඟට verb එක. verb එක හදන විදිය මම ඉස්සෙල්ලා ඔයාලට ලියලා කිව්වේ. අපි am is are වලට past participle එකතු කරන්න ඕන. a song නම් ඒක වචනයි. එතකොට be verb එක is. sing වල sing කියන verb එකේ past tense එක sang, past participle එක sung. එහෙනම් අපිට ඕන වෙන්නේ මෙයාව. a song is sung. දැන් verb එක හරි. ඊළඟට
ක්‍රියාව කරන ඒජන්ට් මෙන්න මෙයාව අපි අරන් යනවා ඔබ්ජෙක්ට් එකට. හරිද? දසුන්ව අරන් යන්න ඕනේ ඔබ්ජෙක්ට් එකට. එයා ඒජන්ට් නිසා, එයා ක්‍රියාව කරන කෙනා නිසා අපි යාට ඉස්සරහින් ප්‍රිපොසිෂන් එකක් පාවිච්චි කරනවා by. දැන් අරගෙන යන දසුන් මෙතෙන්ට. ඔන්න දැන් උත්තරේ හරි. A song is sung by දසුන්. දැන් ක්‍රියාව කරන කෙනා, ඒ කියන්නේ දැන් ක්‍රියාව කරන දසුන් ඉන්නේ වාක්‍ය මුල නෙමෙයි. කර්තෘ මුල නැත්තම් ඒක අපි කර්මකාරක වාක්‍යයක් විදිහට සලකනවා. හරිද? පැසිව් වොයිස් සෙන්ටෙන්ස් එකක්. ඔය ලිව්වේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ. next one. දෙක my father sweeps the garden. subject එක, sweeps කියන්නේ verb එක, garden object එක. හරිද? වෙන් කරගන්න. එතකොට ලේසි. subject verb object වෙන් කරගන්න. එතකොට ඔයාලට passive voice කරන්න හරි ලේසි. the garden ගේන ඉස්සරහට දැන් මෙයා subject එක, verb මම V කියලා දාන verb එක. verb එක අපි හදන විදිය කිව්වා am is are තුනෙන් එකක් ගන්න ඕනේ. garden කිව්වහම ඒක වචනයි. එහෙනම් be verb එක is. sweep කියන verb එක, sweep කියන්නේ අතු ගන්නවා. ඒකේ past participle එක irregular verb එකක්. list එකෙන් බලලා ගන්න ඕන swept. the garden is swept. ඒක කරන්නේ father. ඊට කලින් අපි preposition එක පාවිච්චි කරනවා by. father object එකට ගියාම by my father. ඔන්න ඔය විදිහට the garden is swept by my father කියලා ආන්සර් කියනවා දෙවැනි ප්‍රශ්නෙට. මාත් එක්කම උත්තර ලියා ගන්න. හොඳද? ලියාගත්ත නැති අය ඉන්නවනම් ටක් ගාලා විනාඩියෙන් ලියා ගන්න උත්තර දෙක. ඊළඟට බලමු තුන්වෙනි ප්‍රශ්නේ. Third one. Our teacher teaches us. Our teacher teaches us. මෙතන මතක තියාගන්න teach කියලා කිව්වොත් teach කරනකොත් උගන්වනවා. එතකොට මේක තමයි ක්‍රියාව. ඒ ක්‍රියාව teach කරන කෙනා තමයි teacher. එතකොට our teacher එයා subject එක. අපේ ගුරුවරයා උගන්වනවා අපිට. දැන් මේක අපි passive voice කරන්න ඕනේ. එහෙනම් කලින් විදිහටම අපි කලින් කර විදිහටම object එක active voice වාක්‍ය object එක ගේන මුලට. එතකොට මතක තියාගන්න object එක විදිහට තියෙන pronoun එකක් නම් as කියන්නේ pronoun එක කියන්නේ සර්වනාම පදයක්. එතකොට එයා හැබැයි subject එකට එනකොට වෙනස් වෙනවා.
us කියන්නේ අපි කියන තේරුම එයා සබ්ජෙක්ට් එකට එනකොට us කියන එක we වෙලා එන්නේ. සබ්ජෙක්ට් එකේදී we, ඔබ්ජෙක්ට් එකේදී us. pronouns වෙනස් වෙනවා. අපි ඉගෙන ගත්තා subject pronouns වෙනමම තියෙනවා. ඒව ඔබ්ජෙක්ට් එකට ගියහම පාවිච්චි කරන විදිහ අපි ඔබ්ජෙක්ට් pronouns වලින් බලන්න. subject එකේදී I, ඔබ්ජෙක්ට් එකේදී me අන්න ඒ වගේ. subject එකේදී we, ඔබ්ජෙක්ට් එකේදී us. එතකොට we verb එක හදා ගන්න ඕන we කිව්වහම බහුවචනයි. එහෙනම් am, is, are කියන තුනෙන් ගැලපෙන්නේ are. ඊළාට ඒකට එකතු කරන්න ඕනේ past participle එක teach කියන එකේ. මේ es දාලා තියෙන්නේ මෙයා ඒක වචන නිසා. our teacher ඒක වචන නිසා es දාලා තිනවා. අපි කියවනේ සමහරලාට s හරි es හරි එකතු කරනවා subject එක ඒක වචන නාම පදයක් වුණොත්. ඉතින් ඇත්තටම verb එක teach. teach වල past participle එක taught. we are taught, T-A-U-G-H-T. we are taught by ඔන්න ක්‍රියාව කරන එක්කෙනා යනවා අගට our teacher කියලා ආන්සර් එක එන්න ඕනේ. we are taught by our teacher. number 4 හතරවෙනි එක she cooks dinner for her children. දැන් ඔන්න ඒ වාක්‍ය ටිකක් අපි දැන් ඉගෙන ගත්ත වෙලදී චූට්ටක් වෙනස්. ඒක නිසා ඒක අවධානයෙන් බලා ගන්න. she cooks dinner for her children. හරිද? එතන cooks කියන්නේ verb එක උයනවා. ක්‍රියාව කරන්නේ ඇය. ඇය මොනවද උයන්නේ? dinner එක. හරිද? දැන් ඔන්න ඔය ටික තමයි මාරු කරගන්න ඕනේ. මේ කෑල්ල අපි ගන්නේ නෑ for her children කියන එක. ඒක මුකුත් කරන්න දෙයක් නෑ. ඒක අගටම එකතු කරන්නත් පුළුවන්. නැත්තම් verb එකෙන් පිටිපස්සට මෙතෙන්ට දාන්නත් පුළුවන්. අපි බලමු ඉස්සෙල් ලියලා. දැන් අපි දානවනේ මේ ඔබ්ජෙක්ට් එක අරන් එන්න ඕනේ මුලට. dinner හරි. ඒ කියන්නේ subject එක හරි දැන්. ඊළඟට අපි verb එක හදා ගන්න ඕන ක්‍රියාපදය. මම කිව්වා ක්‍රියාපදය හදන විදිහේ be verb එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ am, is, are තුනෙන් එකක්. dinner නම් ඒක වචනයි. එහෙනම් be verb එක is. cook කියන word එකේ past participle එක අපි දානවා cook වල past tense එක හදන්න අපි ed දානවා. ඒ කියන්නේ past participle එකත් ඒකමයි. dinner is cooked. දැන් මෙන්න මෙතනින් පස්සේ අපිට ක්‍රම දෙකකට ලියන්න පුළුවන්. the dinner is cooked for her children by her කියලා ලියන්නත් පුළුවන්. නැත්නම් dinner is cooked අපි මෙන්න මේ විදිහට ලියන්නත් පුළුවන් by her for her children. අපි ඉස්සලා අරන් ලියමු. dinner is cooked. ඔන්න සබ්ජෙක්ට් එක ගේන්න හදන ඔබ්ජෙක්ට් එකට. ඒ කියන්නේ ක්‍රියාව කරන එක්කෙනා. එහෙනම් by එනවා. නිතරම ක්‍රියාව කරන ඒජන්ට් ඔබ්ජෙක්ට් එකට දානකොට එයාගේ ඉස්සරහින් by ලියන්න ඕන. හරිද? දැන් අයිමත් she වෙනස් වෙනවා. මං කිව්වේ සබ්ජෙක්ට් එකේදී we, ඔබ්ජෙක්ට් එකේදී us. ඒ වගේ තමයි සබ්ජෙක්ට් එකට આવොත් she, ඔබ්ජෙක්ට් එකේදී her pronoun එක වෙනස් වෙනවා. dinner is cooked by her. ඊට පස්සේ ඉතුරු ටික for her children. ඇය රාත්‍රී කෑම උයනවා ඇයගේ ළමයින්ට. එහෙම නැත්නම් මේ විදිහට ලියන්නත් පුළුවන්. dinner is cooked for her children by her. එහෙම ලියන්නත් පුළුවන්.
මේ දෙක මාරු කරලා මේක පිටිපස්සට දාන්න පුළුවන් මෙන්න මෙතෙන්ට. හරි. right. ඔය හතරවෙනි ප්‍රශ්නට ආන්සර් එක ලිව්වේ ඉක්මනට 3 4 උත්තර ලියලා නැත්නම් ඉක්මනට ලියා ගන්න. වෙලා ගන්න එපා අපිට තව එකක් කරන්න තියෙන එකයි. right. බලා ගන්න ඊළඟට question number 5 පස්වෙනි එක the postman delivers the letters every day. The postman delivers the letters every day. Subject එක postman delivers කියන්නේ verb එක deliver කරන්නේ මොනවද letters. Every day කියන්නේ adverb එකක් ක්‍රියා විශේෂණයක්. ඒක ක්‍රියාව කරන්නේ කවදාද කියන එක. හැමදාම. හරි. දැන් අපි ගමු object එක ගේන්න ඕන. කියන්නේ postman අපේ පියුම් මහත්තයා deliver කරනවා. ඒ කියන්නේ බෙදා හරිනවා. deliver කරනවා කියන්නේ බෙදා හරිනවා. letters ලියුම් හැමදාම. දැන් letters ගේනවා මුලට. subject එක හරි. ඊළඟ verb එක. අපි දන්නවා passive verb එක හදනකොට දැන් මම කියලා තියෙන්නේ be verb එකක් ගන්න ඕන. am is are තුනෙන් එකක්. ඒක අපි ගන්න මෙන්න මේ subject එක බලලා. මෙයා බහුවචනයි නම් be verb එකත් බහුවචනයි. ඒකට හරි. එහෙමයි ගන්නෙ. subject එක ඒක වචනයි නම් be verb එකත් ඒක වචනයි. subject එක බහුවචනයි නම් be verb එකත් බහුවචනයි. letters are deliver කියන එකේ මේ උඩ තියෙන verb එකේ past participle එක මෙතෙන්ට ගන්න ඕනේ. එහෙනම් deliver නේ තියෙන්නේ. ඒකේ past tense එක හදන අපි ed දාලා. එතකොට the letters are delivered ed එනවා නම් past participle එකත් ඒකමයි. the letters are delivered ක්‍රම දෙකකට ලියන්න පුළුවන්. by the postman every day. එක විදිහක්. The letters are delivered by the postman every day. ඒක ක්‍රමයක්. එහෙම නැත්නම් the letters are delivered every day by the postman. හරිද? The letters are delivered every day by the postman. මතක තියාගන්න මෙහෙම ලියන්න බෑ හොඳේ. මේක ලියලා පෙන්නන්න. by every day the postman කියලා ලියන්න බෑ. හරිද? මම ඔයාලට කිව්වා මේ by කියන එක අපි දාන්නේ ක්‍රියාව කරන එක්කෙනා ඉස්සරහින්. මේ ඉන්නේ ක්‍රියාව කරන එක්කෙනා. ඒ කියන්නේ by එක යන්න ඕනේ පිටිපස්සට. ඔන්න ඔහොම. නිතරම by එක දාන්නේ ක්‍රියාව කරන එක්කෙනා ඉස්සරහින්. The letters are delivered every day by the postman. එහෙම නැත්නම් the letters are delivered by the postman every day. ওই ක්‍රම දෙකෙන් කැමැති ක්‍රමයකට ලියන්න පුළුවන්. right. ඊළඟ එක. number 6 6වෙනි එක. The boys play football every afternoon.
The boys play football every afternoon. Play කියන්නේ verb එක ක්‍රියාව එක කරන්නේ boys ලා. subject එක ක්‍රියාව කරන්නේ ඒ අය. මොනවද මේ අය සෙල්ලම් කරන්නේ? football. every afternoon කියන්නේ ඒකත් ක්‍රියා විශේෂණේ. ක්‍රියාව කරන වේලාව ගැන කියන්නේ. football play කරන්නේ මොන වගේ වෙලාවල් වලටද? හැම හවසකම. දැන් මාරු කරගමු. football ගේන මුලට. subject එක හරි. ඊට verb එක. football අපි දන්නවා ඒක වචනයි. ඒක වචනයි. හරිද? ක්‍රීඩානේ. ඒතර be verb එකෙන් ඕන is. play කියන එක අපි past tense එක හදන්නේ ed ගන්නවා. played නේ. past participle එකත් ඒකමයි. football is played. අරකට ක්‍රම දෙකකට කරන්න පුළුවන්. every afternoon by the boys කියලා හදන්නත් පුළුවන්. නැත්නම් by the boys every afternoon. මම ලියනවා by the boys every afternoon. Football is played by the boys every afternoon කියලා මාරු වෙන්න ඕනේ. හරිද? මේ විදිහට තමයි sentence එක හදා ගන්න ඕනේ. right. ඊළඟට 7යි 8යි තියෙන ඉක්මනට ලියාගන්න නැති වෙන ලියාගන්න. right. අපි යන් ඊළඟට 7 වෙනි ප්‍රශ්නේ 7යි 8යි. හත්වෙනි ප්‍රශ්නේ තියෙනවා children clean the classroom. මේක ලේසි. clean කියන්නේ verb එක, children subject එක. ක්‍රියාව කරන්නේ ළමයි. මොනවද එයා clean කරන්නේ? classroom එක object එක. දැන් මුලට ගේන්න තියෙන the classroom එයා තමයි subject එක. ඊළඟට verb එක classroom කොහම එක්කෙනයි. ඒක වචනයි. එහෙනම් be verb එක is. clean වල past participle එක cleaned. The classroom is cleaned. ක්‍රියාව කරන්නේ ළමයි. ඒතකොට එයා object එකට ගේන්න කලින් අපි පාවිච්චි කරන preposition එක by. object එක children. The classroom is cleaned by children. කියලා එනවා උත්තරේ. ඊළඟ number 8. He decorates the hall for the wedding. He decorates the hall for the wedding. right. මේකෙත් වෙන් කරගෙන යන්. ඔහු he කියන්නේ ඔහු decorate කරනවා සරසනවා hall එක ශාලාව for the wedding. විවාහ මංගල උත්සවයට ශාලාව සරසනවා. decorates කියන්නේ verb එක. කවුද ඒක කරන්නේ? ඔහු subject එක. මොකක්ද එයා decorate කරන්නේ? hall එක. for the wedding කියන එක අපි passive voice කරනකොට අපිට ඒක අදාළ නැහැ. අපිට ඕනේ object එක. එහෙනම් අපි ගේන object එක මුලට the whole subject එක හරි verb එක whole කිව්වහම singular ඒක වචනයි. එහෙනම් be verb එක is. The whole is decorate. මෙතන මේ s එක ඇවිල්ලා තියෙන්නේ
he කියන එක singular third person singular නිසා හරිද s එක අයින් වෙනවා decorate තමයි verb එක ඒක past tense කරන්න අපි d දාන එක කරන්නේ decorated කියලා ඒතර past participle එකත් ඕකමයි the hall is decorated by මං he pronoun එකක් එයා subject එකේදී he object එකට ගියාම him by him ඊළඟට මේ කොටස for the wedding ඉතින් අපිට ඔක ලියන්න පුළුවන් the hall is decorated for the wedding by him කියලා ලියන්නත් පුළුවන් හරිද right 7 8 ඉක්මනට උත්තර ලියලා නැත්නම් ලියා ගන්න අන්තිම දෙක ඊළඟට කතා කරන්න Namaya, question number 9. My mother helps me to do my homework. ඕන එක ටිකක් දිගයි වාක්‍ය. වාක්‍ය sentence එක දිග වුණාට බය වෙන්න එපා passive voice කරනකොට. ඉස්සෙල්ලා subject එකයි verb එකයි object එකයි හොයාගන්න. ඊට පස්සේ ඊටු ටික ලේසි. My mother helps me to do my homework. My mother helps me to do my homework. හරිද? දැන් sentence එක මෙහෙම ලිව්වහම ඉස්සෙල්ලා verb එක හොයාගන්න. verb එක තමයි helps උදව් කරනවා කවුද උදව් කරන්නේ අම්මා ක්‍රියාව කරන්නේ යානේ එතකොට එයා ඉන්නවා subject එකේ ක්‍රියාව කරන එක්කෙනා මුල ඉන්නවා කියන්නේ ඒ කියන්නේ active voice කර්තෘකාරක අම්මා උදව් කරනවා කාටද උදව් කරන්නේ මට ඔන්න object එක අර to do my homework කියන එක අපිට passive voice කරනකොට ඒක අවශ්‍ය නැහැ හරිද එතකොට me subject එකට මුලට එනකොට I වෙනවා help කියන එක verb එක අපි ඒක ඊළඟට verb එක හදන්නේ passive verb එකේදී අපි කලින් ඉගෙන ගත්ත be verb එකක් ගන්න ඕනේ am is are තුනෙන් එකක් මම කිව්වා අපිට am ගන්න පුළුවන් I මුලට આવොත් විතරයි ඔන්න I ඇවිල්ලා තියෙනවා මුලට එහෙනම් I am help කියන එකේ past participle එක helped I am helped by කවුද උදව් කරන්නේ my mother ඊට පස්සේ ඊටු ටික පස්සට එකතු කරගෙන යන්න ඕනේ to do my homework I am helped by my mother to do my homework. නැත්තම් මෙහෙම ලියන්නත් පුළුවන් I am helped to do my homework by my mother. කලින් විදියටම මාරු කරලා ලියන්නත් පුළුවන්. Right, last one අන්තිම එක Nimal collects the stamps. Nimal collects the stamps. 10 වෙනි එක. මේක ලේසි. collects එකතු කරනවා. කවුද එකතු කරන්නේ නිමල් මොනවද යා එකතු කරන්නේ stamps මුද්දර. right දැන් මාරු කරගමු the stamps එනවා මුලට verb එක හදන්න be verb එකක් ගන්න ඕන stamps කිව්වහම බහුවචනයි එහෙනම් be verb එක අපිට දීලා තියෙන verb එක collect ඒකකට ed එකතු කරාම past participle එක හැදෙනවා the stamps are collected by Nimal
කියලා තමයි ආන්සර් එක එන්නේ. ඔන්න ওই විදිහට ඒ දෙවැනි ප්‍රශ්නේ උත්තර 10 එන්නේ. හරිද? ඊළඟ අපි තුන්වෙනි ප්‍රශ්නේ කතා කරනවා. ඒක ටිකක් අමාරුයි හොඳද? ඒක තමයි ඔය වාක්‍යෙන් තියෙන ඔය කොටස් තියෙන ටිකක් අමාරු ප්‍රශ්නේ. ඒකේ අපි කතා කරන උත්තර අවධානයෙන් ඉන්න ඒක ටිකක් අමාරු නිසා. හරිද? මොකද ඒකේ ඔයාලා තීරණය කරන්න ඕනේ ඇක්ටිව් වොයිස්ද පැසිව් වොයිස්ද කියලා හිතලා තමයි verb එක දාන්න ඕනේ. හරි. බලන්න දැන් දෙවෙනි ප්‍රශ්නේ. හරිද? question number 2. question number 2 නේ question number 3. තුන්වෙනි ප්‍රශ්නේ මම කිව්වේ ඒක ටිකක් කල්පනාවෙන් කරන්න ඕනේ. ඒක ටිකක් අමාරුයි. අපි දැන් මේ කරලා ප්‍රශ්න දෙකට වැඩිය අමාරුයි. හරිද? ඒකේ කියනවා complete the sentences brackets අතර තියෙන active or passive voice use simple present. active voice හරි passive voice හරි simple present tense එක පාවිච්චි කරන්න කියලා කියනවා. ඒකේ බලන්න පළවෙනි ප්‍රශ්නේ. he sell cars කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලට මේකේ verb එක තමයි දාන්න කියලා තියෙන්නේ. හොඳද? ක්‍රියාපදේ දාන්න කියලා තියෙන්නේ. ඒක ක්‍රියාපදේ active voice හරි passive voice හරි. දැන් බලන්න ඒක ඔයාලා බලන්න subject එක ඉස්සෙල්ලා. ඔහු විකුණනවා කාර් කියලානේ ඔගේ තේරුම එන්නේ sentence එකේ. ඒතර ක්‍රියාව තමයි විකුණනවා sell. කාර් විකුණන්නේ කවුද? විකුණන්නේ ඔහු. එතකොට අපි කියවා ඒජන්ට් ක්‍රියාව කරන එක්කෙනා. එයා ඉන්නෝ වාක්‍ය මුල. ඒ කියන්නේ මේක ඇක්ටිව් වොයිස් වාක්‍යයක්. කර්තෘකාරක වාක්‍යයක්. එහෙනම් verb එක ඒ විදිහට තියන්න ඕන. කර්තෘකාරක වාක්‍යයක් නම් simple present tense එකේ අපි verb එක තියන්නේ root verb එකක්. root verb එක තමයි ගන්නෙ. මං කිව්වේ අර මුලට හැබැයි subject එක he හරි she හරි it ඔය තුනෙන් එකක්. එහෙම නැත්නම් singular noun එකක් ආවොත් he she it කියන තුනෙන් එකක්. එහෙම නැත්නම් subject එකට આવොත් singular noun එකක්. ඒක වචන නාම පදයක්. එතකොට අපි අර root verb එක අගට එකතු කරනවා s හරි es හරි. දැන් මෙතනත් he තියෙන්නේ. මේ තියෙන he ඒ කියන්නේ මේ වරහන් ඇතුලේ දීලා තියෙන ඔයාලට root verb එක තමයි. මුල ක්‍රියාපදේ. ඉතින් root verb එක. ඒකට he තියෙන නිසා ඔයාලා root verb එකකට s හරි es හරි එකතු කරන්න ඕන. මෙතනට අපි එකතු කරන්නේ s එක. එහෙනම් he sells cars කියලා එන්න ඕන උත්තරේ. ඒ කියන්නේ ඔක active voice තියෙන. passive voice වුණා නම් verb එක වෙනස් වෙනවා ඊට වැඩිය. passive voice වුණා නම් හැබැයි මේ ක්‍රියාව කරන එක්කෙනා වාක්‍ය මුල ඉන්න බෑ. ඒකෙන් තමයි අපි බලාගන්නේ. හරිද? right. දෙවෙනි එක බලන්න. the blue car ඒකෙත් verb එක sell කියලා තියෙනවා. එතන subject එක දීලා තියෙනවා. verb එක අපිට fill කරන්න දීලා තියෙනවා. object එකක් නැහැ. හරිද? දැන් එතන මේකට s දාන්නේයි කියලා දහන්නේ. මම ඔයාලට ගිය සතියේ කිව්වා මෙතන s දාන්නේයි කියලා නහන්නේ. sells කියලා. මම ඔයාලට ගිය සතියේ කිව්වා මෙන්න මේ වාක්‍ය මුලට ඒ කියන්නේ subject එකට ආවොත් he
she it කියන තුනෙන් එකක්. ඔහු ඇය ඌ කියලා තුනෙන් එකක් හරි ඒක වචන නාම පදයක්. singular noun එකක්. ඒ කියන්නේ boy කියලා આવොත් singular noun එකක්. student කියලා આવොත් ඒක වචන නාම පදයක්. he හරි she හරි it ඔහු ඇය ඌ ඔය තුන හරි එහෙම නැත්නම් ඒක වචන නාම පදයක් ආවොත් වාක්‍ය මුලට subject එකට අපි මේ root verb එකකට s හරි es හරි දාන්න ඕන. මේවා ආවොත් වාක්‍ය මුලට root verb එක ලියලා අගට s හරි es හරි එකතු කරන්න ඕනේ. simple present tense වල හැටි ඒ verb එක හදන විදිය. simple present tense වලට අපි ගන්නේ root verb එක. හරිද? ඒකනේ අපි ලියන්නේ මේ විදියට I play cricket. මේ play කියන්නේ root verb එක. root verb එක හොයාගන්න ing පදේ අරගෙන ing අයින් කරන්න. එතකොට root verb එක එනවා මුල පදේ. play. දැන් මෙතෙන්ට I වෙනුවට මම he දානවා subject එකට. හරිද? he දැම්මොත් verb එක play නෙමෙයි plays වෙන්න ඕන. he නම් plays cricket. හරිද? I එක play he එක plays. එහෙමයි වෙන්නේ. හොඳ දැන් ඇහුවොත් ඇයි මේකට s දාන්නේ කියලා ඒක තමයි හැබැයි ඒක තමයි grammar rule එක. කියන්නේ ව්‍යාකරණ රීතිය ඒක. ඒක හරියට අපි සිංහල වලත් පාවිච්චි කරන්නේ මම ඔයාලට කලිනුත් කියලා. දැන් සිංහල වල අපි කියන්නේ අපි වලින් පටන් ගත්තොත් මුයන්නෙන් ඉවර කරන්න කියනවා. මම වලින් පටන් ගත්තොත් මියන්නෙන් ඉවර කරන්න කියලා. ඉතින් ඒක ව්‍යාකරණ රීතියක්. මේකත් grammar rule එකක්. හරිද? අපිට කියනවා මෙන්න මේ අයගෙන් වාක්‍ය පටන් ගත්තොත් root verb එක දාලා අගට s හරි es හරි එකතු කරන්න ඕන. ඔහොම කරන්න අපි ඔය simple present tense වලදී. මම ගිය සතියේ කියලා දුන්නා. හරිද? ඔව්. ඊළඟට දැන් අපි දෙවෙනි වාක්‍යයට දෙවෙනි වාක්‍යයේ තියෙන passive voice. දෙවෙනි sentence එක passive voice sentence එකක්. මොකද හේතුව සෙල් විකුණනවා ක්‍රියාව විකුණන කෙනාද මේ ඉන්නේ. the blue car කියන්නේ නිල් කාර් එක. විකුණන කෙනා නෙමෙයි. ඒ කියන්නේ ක්‍රියාව කරන එක්කෙනා මුල නැත්තම් මේ තියෙන passive voice වාක්‍යයක්. එහෙනම් ඒ විදිහට verb එක හදමු. passive verb එක හදන්නේ මම කිව්වා am is are be verbs තුනෙන් එකකට මෙන්න මේකේ past participle එක දාන්න ඕන. the blue car කිව්වහම ඒක වචනයි. එහෙනම් be verb එක එනවා is. the blue car is sell වල past participle එක sold. ඔන්න විදිහට උත්තරේ එන්න ඕන. the blue car is sold. next one in summer more ice cream more ice cream මම අටින් ලියන්නම්. අපිට දීලා තියෙන verb එක eat. than in winter. ඔව්. දැන් in summer කියන්නේ summer කියන්නේ රස්නේ කාලය. කියන්නේ සීසන්ස් 4ක් තියෙන රටවල් වලට සමර් සීසන් එක කියන්නේ ඒ අයට අවුව වැටෙන කාලේ. හරිද?
ඉතින් වින්ටර් කියලා කියන්නේ ඔක වාක්‍ය අග තියෙනවනේ වින්ටර් කියලා. වින්ටර් කියන්නේ සීත කාලේ. හරිද? ඔව්. එතකොට මේකේ කියනවා වින්ටර් කාලෙට හිම වැටෙන කාලේ. දැන් අපෙත් එන්නේ හොඳටම වහින දවසට අපි අයිස්ක්‍රීම් කනවද? ඒ දවසට අපි අයිස්ක්‍රීම් කන්නේ නැහැ. අයිස්ක්‍රීම් කනවා වැඩි රස්නේ දවසට. එහෙනම් මේ කියන වින්ටර් සීසන් එකට අපි අයිස්ක්‍රීම් කනවා වැඩි සමර් එකට නෑ. සමර් සීසන් එකට සමර් එකේ අපි අයිස්ක්‍රීම් කනවා වැඩි වින්ටර් එකට වඩා. එතකොට eat තමයි verb එක. කනවා. කන්නේ කවුද කියලා ඉන්නවද මුල? more අයිස්ක්‍රීම් කියලා තියෙන්නේ. ක්‍රියාව කරන එක්කෙනෙක් නෑ ඔය වාක්‍යෙ. කවුද අයිස්ක්‍රීම් කන්නේ කියලා තියෙනවද? නෑ. එහෙනම් passive voice වලින් දාන්න ඕන අයිස්ක්‍රීම් කියන එක අපි plural කරලා ගන්න. මොකද අයිස්ක්‍රීම් singular වෙන්නත් පුළුවන් plural වෙන්නත් පුළුවන්. හරි? අයිස්ක්‍රීම් eat වල past participle එක eaten. In summer more ice cream are eaten than in winter. හරි? ඊළඟට question number 4. She call her grandparents every Friday. Grandparents every Friday. right බලන්න අපිට verb එක දීලා තියෙනවා. මේ root verb එක දීලා තියෙන්නේ call කතා කරනවා. කවුද කතා කරන්නේ? ඇය. එතකොට ක්‍රියාව කරන එක්කෙනා ඉන්නවා වාක්‍ය මුල. එහෙනම් active voice තියෙන්නේ. එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ call කියන එක verb එක අරගෙන she කියලා මං කියවනේ she he හරි she හරි ආවොත් අපි මේකකට s එකක් දාන්න ඕනේ. එහෙනම් she calls her grandparents every Friday කියලා එන්න ඕන. හැම සිකුරාදම එයා grandparents කොහම සීයයි ආච්චි දෙන්නට call කරනවා. number 5 the letters පස්වෙනි එක letters type කියලා තියෙනවා. දැන් බලන්න එතන ලියුම් type කරනවා. ඒතකොට type කරනවා ඒ ක්‍රියාව කරන එක්කෙනා නෑ මුල. type කරන්නේ කවුද කියලා නෑනේ වාක්‍ය මුල. ඒ කියන්නේ passive voice. එහෙනම් letters කිව්වම බහුවචනයි be verb එක are type කියන එකේ past participle එක typed. ලියුම් type වෙනවා type කරනවා. කවුද type කරන්නේ කියලා නෑ. Next one, number 6. His medicine every day. He take කියන්නේ අරගන්න ඕන verb එක. එතකොට ඒක කරන්නේ කවුද? ඔහු he.
ඒතර ක්‍රියාව කරන එක්කෙනා ඉන්නව මුල වාක්‍ය මුල ඉන්නවනේ. ඒ කියන්නේ active voice. එහෙනම් ඔයාලට තියෙන්නේ take root verb එක දාලා he ඉන්න නිසා අගට s එකක් දානවා. He takes his medicine every day. ඔහු ඔහුගේ බෙහෙත් ගන්නවා හැමදාම. Number 7, Jane එකෙත් take තියෙන්නේ to the school by her father. දැන් එතන වෙනස් වෙනවා. Jane take එකගෙන යනවා. කවුද එක්කන් යන්නේ? ජේන්ව. එතකොට ජේන්ව එක්කන් යන්නේ කවුද? යාගේ තාත්තා. father. එතන ක්‍රියාව කරන එක්කෙනා නෑ මුල. ක්‍රියාව කරන එක්කෙනා අන්න අරහෙ ඉන්නේ. හරිද? ක්‍රියාව කරන එක්කෙනා මුල නැත්තම් ඒ කියන්නේ passive voice එකක්. මෙන්න මේ ක්‍රියාව කරන එක්කෙනා. එහෙනම් අපි passive විදියට verb එක දාමු. Jane කිව්වහම ඒක වචනයි is take වල past participle එක taken. එහෙනම් Jane is taken to school by her father කියලා එනවා answer එක. ඊළඟට number 8 we go to school by bus. verb එක go to school by bus. අපි ඉස්කෝලේ යන්නේ බස් එකේ. ඉතින් go කියන්නේ යනවා. කවුද යන්නේ? අපි. ඒතර ක්‍රියාව කරන එක්කෙනා මුල ඉන්නවනේ. එහෙනම් root verb එක ඒ විදිහටම දාන්න. මේකට අපි es එකතු කරන්නේ නැහැ. මොකද අර මෙතන ඉන්නේ he she it ඒක වචන කට්ටිය නෙමෙයි. we කිව්වම බහුවචනයි. ඒක නිසා root verb එක එහෙම දානවා. එතකොට උත්තරය එනවා we go to school by bus. Number 9 she work තමයි verb එක වැඩ කරනවා for a bank. බැංකුවක් වෙනුවෙන් ඇය වැඩ කරනවා. එහෙනම් වැඩ කරනවා work කවුද වැඩ කරන්නේ? ඇය. ඒතර වාක්‍ය මුල ඉන්නවනේ. ඒ කියන්නේ active voice. කර්තෘකාරක. එහෙනම් මේ verb එක දාන්න work. මෙතන she ඉන්න නිසා s එකක් දාන්න. She works for a bank. Right. Last one. අන්තිම එක 10 වෙනි ප්‍රශ්න. milk verb එක තමයි keep තියෙනවා in the refrigerator. refrigerator කියන්නේ fridge එකට. එතකොට කිරි milk කිරි keep තියනවා fridge එකේ. තියන්නේ කවුද කියලා subject එකේ නෑ. කවුද කිරි තියන්නේ? ක්‍රියාව කරන කෙනා නෑනේ මුල. ඒ කියන්නේ passive voice එකක්. එහෙනම් milk කියන එක ගණන් කරන්න බැරි ද්‍රවයක්නේ. එතකොට අපි ඒක වචන විදියට ගන්නෙ. එහෙනම් is keep කියන එකේ past participle එක kept. milk is kept in the refrigerator කියලා answer එක එන්න ඕනේ. හරිද? ඒකට answer එක is kept කියලා එනවා. හරිද? දැන් ඔය විදිහට තමයි අපි ඔය ප්‍රශ්නවල ඔයාලට ඇත්තටම passive voice වල අපි ප්‍රශ්න ගොඩාක් දැන් කතා කරා past tense නෙවෙයි present tense passive voice.
අපිට past tense passive voice එනවා ඊළඟ පාඩමේ. ඊට පස්සේ අපි කවලමේ දෙනවා present past දෙකම කවලමේ දීලා passive voice කරන්න. ඉතින් present tense passive voice එක ඔයාලට ඉගෙන ගත්තොත් past tense එක ඉගෙන ගන්න ලේසි. චුට්ටි වෙනසක් වෙන්නේ මේකේ. හරිද? ඒක නිසා ටිකක් passive voice වාක්‍ය අපි ලියන්න ඕන. ලියන තරමට තමයි ඒක අපිට අර පුරුදු වෙන්නේ. right. දැන් අදට එතකොට අපි පන්තිය නවත්තනවා. දැන් ඊළඟ දවසේ අපහු වැඩ ටිකක් මම දෙනවා කරන්න. ඒකත් දැන් මම අද දැම්මා වගේ මම ඊට අද ටිකක් මම 11ට වගේ මට මතකද දැම්මේ මම ඊට කලින් දාන්නම් වැඩ ටික මම දාන්නම් group එකට. මෙන්න මේ වැඩ ටික කරන්න කියලා ඒක කරන්න ඕන. හරිද? දැන් 14 වෙනිදා පස්සේ ටියුට් ගන්න පුළුවන් ඒ ගොඩක් වෙලාට රට ඇරියොත්. ඒතකොට ඔයාලා ටියුට් එක අරගන්න පුළුවන්. හරි. හරි. එහෙනම් අදට ක්ලාස් එක අපි නවත්තනවා. ලබන සතියේත් ඊළඟ බදාදාත් මේ වෙලාවටම හවස 6ටම තියෙනවා. ලින්ක් එක ඔයාලට 5:45ට වගේ මම ලින්ක් එක group එකට දාන්නම්. හරිද? right. එහෙනම් ප්‍රශ්න තියෙනවා නම් මොන හරි WhatsApp කරන්න හොඳද? right. එහෙනම් good night children.